නශිනිනුන්දි කියලා යාගත්තනේ. හරි එහෙනම්. යන්ද මේ තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ තියෙන්නේ මේ LKAS 7 ඔබ්ජෙක්ටිව් එක. ඒ කියන්නේ අරමුණ. එහෙම නැත්නම් පරමාර්ථය ගැන තියෙනවා. මේකේ අරමුණ තමයි ආයතනයකට මුදල් හා මුදල් සමාන දෑ උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන්නන්ට තොරතුරු සැපයීම. මොකද්ද? ආයතනයට මුදල් හා මුදල් සමාන දෑ උත්පාදනය කිරීමට ඇති හැකියාවක් තියෙනවනේ. ඉන්නේ ගැන අපේ මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන කට්ටියට තොරතුරු සැපීම තමයි මේකේ එම් එක. එතකොට මේකට වෙනම නීති ටිකක් තියෙනවා. එතකොට මේකේ මේ අපි බලමු නිර්වචන ටික. මොනවද මේ මුදල් හා මුදල් සමාන දෑ? එහෙම නැත්නම් මේ අර මුදල් ප්‍රවාහ කියන්නේ අර මුදල් උත්පාදනය කිරීමේ හැකියාව. එතකොට මේ මොනවද මේ මුදල් කියන්නේ? මුදල් සමාන දෑ කියන්නේ මොනවද? අපි බලමු පල්ලෙහා තියෙන මේවට නිර්වචන. එතකොට කෑෂ් කියන්නේ. මුදල් කියන්නේ අර අතැති මුදල් සහ ඉල්ලුම් තැන්පතු වල ශේෂය. කෑෂ් කියන්නේ අතැති මුදල් සහ ඉල්ලුම් තැන්පතු වල ශේෂය තමයි මේ කෑෂ් කියන්නේ. එතකොට කෑෂ් ඉක්විවලන්ට්ස් කියන්නේ මුදල් හා සමාන දෑ. මුදල් හා සමාන දෑ. මුදල් හා සමාන දෑ කියන්නේ ළමයි අර කිසිම ආයාසයකින් තොරව, කියන්නේ වැඩි ආයාසකින් තොරව සහ මේ වියදමකින් තොරව අඩු කාලයකදී මුදල් වලට පත්ව ගන්න පුළුවන් කෙටි කාලීන ආයෝජන තමයි මේ මුදල් සමාන දෑ කියන්නේ. අපිට මේවට ගන්න පුළුවන් අර භාණ්ඩාගාර බිල්පත් ගන්න පුළුවන් මෙන්න මේ මුදල් හා සමාන දෑවලට. මේවට අපි වැඩි ආයාසයක් දරන්න ඕනේ, වැඩි වේදමක් දරන්න ඕනේ. මේවට අක් ගාලා මුදල් බවට හරව ගන්න පුළුවන් දේවල් තමයි අපි මුදල් හා සමාන දෑ විදිහට ගන්නෙ. එතකොට මොනවද මේ කෑෂ් ෆ්ලෝස් කියන්නේ? මේ කෑෂ් ෆ්ලෝස් කියන්නේ අර මුදල් ප්‍රවාහය අපිට මේ ආයතනය තුලට මුදල් ගලා ඒම් සහ ආයතනයෙන් පිටතට මුදල් ගලා යෑම. inflows and outflows. ඒ මුදල් හා මුදල් සමාන දෑවල ගලා ඒම් සහ ගලා යෑම තමයි මේ කෑෂ් ෆ්ලෝස් කියන්නේ. ඒ කියන්නේ අපි භාණ්ඩය විකුණන කියමු අපිට මුදලට විකුණාම අපිට මේ අපේ මේවා කියන්නේ අපේ ආයතන ඇතුළට එනවා භාණ්ඩ විකුණලා මුදල්. ඒවා මුදල් ගලා ඒම්. ඒවා මුදල් ගලා ඒමේ මුදල් ප්‍රවාහය. එතකොට අපි ණය හිමියන්ට මුදල් ගෙව්වා කියමු. ණය හිමියන්ට මුදල් ගෙව්වහම අපේ ආයතනයේ මුදල් පිටතට ගලා යනවා. අවුට්ෆ්ලෝ එකක් වෙනවා. අන්න ඒව තමයි මේ කෑෂ් ෆ්ලෝස් කියන්නේ. මුදල් ගලා ඒම සහ ගලා යෑම. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට ඒකේ තියෙන්නේ ආයතනයක ක්‍රියාකාරකම් වර්ගීකරණය. ඒ කියන්නේ මුදල් හා මුදල් සමාන දෑ සම්බන්ධව අපේ ආයතනයක ඕනිම ආයතනයක කටයුතු සිද්ධ වෙනවා. මේ කටයුතු ටික වර්ග කරලා තමයි ඔය පල්ලෙහා තියෙන්නේ. පළවෙනි එකේ ඉන්නේ operating activities. ඒ කියන්නේ මෙහෙයුම් කටයුතු. දෙවෙනි එකේ ඉන්නේ මේ investment activities. ඒ කියන්නේ ආයෝජන කටයුතු. තුන්වෙනි එකේ ඉන්නේ financial activities. ඒ කියන්නේ මූල්‍ය කටයුතු. එතකොට මේ මෙහෙයුම් කටයුතු එහෙම නැත්නම් ඔපරේටිං ඇක්ටිවිටීස් වලට ඉන්නේ. ඔපරේටිං ඇක්ටිවිටීස් කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ ආයතනයේ ප්‍රධාන ආදායම ඉපීමට අපි එක එක දේවල් කරනවානේ. ආදායම වියදම් තියෙනවා. එතකොට අපි භාණ්ඩ මිලදී ගන්නවා, භාණ්ඩ විකුණනවා. එතකොට සේවකයන්ට මුදල් ගෙවනවා, වියදම් ගෙවනවා. එතකොට ඒ වගේ දේවල් අපි අර ප්‍රධාන ආදායම් ඉපීමේ මේ කටයුත්ත කරගන්න අපි මේ මුදල් අවුට්ෆ්ලෝ කරනවා, ඉන්ෆ්ලෝ කරනවා. අන්න ඒවා තමයි මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වර්ගීකරණයට එන්නේ. අපි අර ආයතනයේ ප්‍රධාන ආදායම් ඉපීමේ ක්‍රියාමාර්ග හා සම්බන්ධ මුදල් ප්‍රවාහ ටික මේ වර්ගීකරණයට එනවා. සරලවම කිව්වොත්, තවත් සරල කරොත් එහෙම ආදායම් ප්‍රකාශයට සම්බන්ධ දේවල්. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයේ සුද්ධ ලාභය හරි, සුද්ධ අලාභය හරි ගණනය කරන්න සම්බන්ධ ක්‍රියාකාරකම් ටික තමයි සරලවම කිව්වොත් වෙන්නේ. තවත් කිව්වොත් අර මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් ටික තියෙනවනේ.
ජංගම වත්කම් ටිකයි ජංගම වගකීම් ටිකත් එක්ක ඒවට සම්බන්ධ කාරණා ටික තමයි එතකොට මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට එන්නේ. එතකොට අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ මුදල් ප්‍රවාහයන් ටික අපි හොයාගන්න මොනවද බලන්න ඕනි. අපි බලන්න ඕනි ආදායම් ප්‍රකාශයේ ක්‍රියාකාරකම් ටික, මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් සහ ජංගම වගකීම් ටික බලන්න ඕනි. අන්න ඒවෙන් අපිට පුළුවන් මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අදාළ මුදල් ප්‍රවාහය හොයන්න. එතකොට ආදායම් වෙනවා, වියදම් වෙනවා, ජංගම වත්කම් වෙනවා, ජංගම වගකීම් වෙනවා. මේ කැටගරි වලට අපි බලන්නේ එන්නේ ටික දිහා. එතකොට මේකට අර එන්නේ අපි ආයෝජනය කරන දේවල් මේකට එන්නේ නැහැ. අපේ මූල ක්‍රියාකාරකම් ටික මේකට එන්නේ නැහැ. මේකට එන්නේ අපේ ආයතනයක අපේ ආදායම උපය ගන්න අපි ප්‍රධාන වශයෙන් කරන ක්‍රියාකාරකම කරන්න අදාළ වෙන මුදල් ප්‍රවාහයන් සම්බන්ධ මේ ක්‍රියාකාරකම් තමයි මේකට එන්නේ. එතකොට දෙවැනි එක investing activities. ඒ කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. අපි සමාගමක් වශයෙන් අපි දිගු කාලීන ආයෝජන කරනවා. මේ ආයෝජන කරනකොට අපිට මුදල් ප්‍රවාහයන් සිද්ධ වෙනවා. මුදල් ගලා යාම සිද්ධ වෙනවා. මුදල් ගලා යාම සිද්ධ වෙනවා. කොහොමද මේ මුදල් ගලා ඒම් සහ ගලා යාම සිද්ධ වෙන්නේ? අපි සරලම කිව්වොත් ඒ ලෙවල් කාලේදී අපි PPE විකුණා. එතකොට මිලදී ගත්තා. ඒව විතරක් නෙමෙයි. තව තියෙනවා සමාගමක් වශයෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් දේවල්. අපි ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙනත් සමාගමක කොටස් වල. එතකොට අස්පෘශ්‍ය වත්කම් අපිට ගන්න පුළුවන් භාණ්ඩාගාර බැඳුම් කර. එතකොට ෆික්ස් ඩිපොසිට්. මෙන්න මේවා අපිට ගන්න පුළුවන් අපේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. එතකොට අපි සරලවම තවත් සරල කරොත් එහෙම අර ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් කැටගරිය එකේ තියෙන ටික තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටීස් යටතේ එන්නේ. සරලවම කිව්වොත් අර මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ තියෙන ටික සම්බන්ධ මුදල් ගලා යාම සහ ගලා ඒම. මේ දැන් ඔය PPE කියන්නේ දේපල පිටියත් උපකරණ විතරක් නෙමෙයි, භාණ්ඩාගාර බැඳුම් කර විතරක් නෙමෙයි, ව්‍යාපාරයේ විසින් දෙන ණය තියෙනවානේ. ඒවත් අපේ සමාගමේ ආයෝජන ක්‍රියාකාරකම. එතකොට සමාගම කොටස් මිලදී ගැනීම ආයෝජන ක්‍රියාකාරකම. එතකොට මේ එන්නේව තමයි මේකට එන්නේ. මේකට එන්නේ නැහැ කැෂ් ඉක්විවලන්ස්. ඒ කියන්නේ අර මේ මුදල් හා සමාන දේ එන්නේ නැහැ. කෙටි කාලින දේවල් එන්නේ නැහැ. අපි ගන්නකොට දිගු කාලින non current assets තමයි ගන්නෙ. එතකොට අපි තුන්වෙනි එකේ තියෙන්නේ financial activities. ඔයාලට තේරෙන්නේ නැත්නම් කියන්න. ස්පීඩ් වැඩි නම් කියන්න. තේරෙනවද ඔයාලට? operating activities වලට එන ටික තේරුණාද? තේරුණා. එතකොට investment activities තේරුණා. හරි. එහෙනම් මට කවුරු හරි කියන්න operating activities වලට එන්නේ මොන ඒරියා එකේ තියෙන ටිකද? මයික් එක ඔන් කරලා කියන්න. operating activities වලට මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට එන ටික. P&L එකේ current assets to current liabilities. තව P&L එකේව හරි. එතකොට ආයෝජන ක්‍රියාකාරකම් ටික තේරෙන්නේ නැතිනේ. අපි මූල ක්‍රියාකාරකම් වලට යන්න. මූල ක්‍රියාකාරකම් වලට එනවා. අපේ අර මූල තත්ත්ව ප්‍රකාශයක අපේ ප්‍රාග්ධනය හා සම්බන්ධ ටික අර ප්‍රාග්ධන වෙනස් වීම ප්‍රකාශය අර තියෙන එක ඒ ටිකේ එන්නවනේ. ලාභාංශ තියෙනවා, කොටස් මේ අපි කොටස් නිකුතු ටික තියෙනවා. එතකොට එතන තියෙන ටික තමයි මෙතන ඉන්නේ. අපිට තව මූල තත්ත්ව ප්‍රකාශයේ non current liabilities ජංගම නොවන වගකීම් සහ ප්‍රාග්ධනයට අදාළ ටික තමයි කැපිටල් එකට අදාළ ඒවා තමයි මේකට එන්නේ. එතකොට මේ ණය ගෙවීම, ණය වාරික ගෙවීම පොලිය නැතුව පරිලව ගන්න එපා. ණය වාරික ගෙවීම පොලිය නැතුව එන්නේ මේ financial activities වලට. එතකොට පොලිය යන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට. ඒ කියන්නේ operating activities වලට.
කල්බදු වාරික ගෙවීම් without interest. පොලිය නැතුව කල්බදු වාරික ගෙවීම් වල වාරික කොටස. බැංකු ණය ගැනීම සහ බැංකු ණය ගෙවීම. එතකොට කොටස් නිකුතු, ලාභාංශ ගෙවීම. මේවා එන්නේ මේ ෆයිනෑන්ෂල්. එහෙම නැත්නම් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ. non current liabilities වලයි අපේ කැපිටල් සම්බන්ධ දේවල් ටික තමයි මේකට එන්නේ. ඒ ටික මතක තියාගන්න. ඕනනම් ඔයාලා ලාභ ප්‍රකාශිකුයි මුල තත්ත්ව ප්‍රකාශිකුයි ගහගෙන කොටු කරලා තියාගන්න මේ ටිකට එන්නේ මෙහෙම මෙහෙම ක්‍රියාකාරකම් ටික කියලා පාට කරලා පාට වලින් තියාගන්න ඔයාලා කැමති නම්. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඔපරේටින් ඇක්ටිවිටීස් වලට එන ටික තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ අර මෙහෙයුම් ක්‍රියාකාරකම් සම්බන්ධ මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් වලට උදාහරණ තමයි මේ තියෙන්නේ. අපි මේ අපේ භාණ්ඩ විකිණීමෙන් හරි සේවා සැපයීමෙන් හරි අපිට ලැබිච්ච කෑෂ් රිසිප්ට් ටික තමයි මේ පළවෙනි ප්‍රධාන දේ. අපිට මුදල් ඉන්ෆ්ලෝ වෙච්ච ඒවා. එතකොට මේ අපි මොනවා හරි වියදමක් ගෙවලා මේ අපි මොනවා හරි දෙයක් අපිට ලැබිලා ෆීස් ලැබිලා කමිෂන් ලැබිලා වෙනත් වියදම් මේ වෙනත් ආදායම් ලැබිච්ච ඒවා රිසිප්ට් ටික අපිට තවත් අර වෙනත් ආදායම් යටතේ දෙන ටික අපිට ගන්න පුළුවන් කෑෂ් ඉන්ෆ්ලෝ එකක් විදිහට තව එකක්. හරිද? එතකොට කෑෂ් පේමන්ට් ගන්න පුළුවන් කෑෂ් අවුට්ෆ්ලෝ විදිහට. මොනවද මේ කෑෂ් මේ පේමන්ට් විදිහට එන්නේ? මොනවද මේ මුදල් ගෙවීම් විදිහට එන්නේ? කියන්නේ භාණ්ඩ අපි ණයට ගන්නවනේ. අපි ණයට භාණ්ඩ හා සේවා ගන්නකොට ඒගොල්ලන්ට මුදල් ගෙවීම් අපිට ගන්න පුළුවන් අපේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදිහට. එම්ප්ලොයිස්ලට ගෙවපු ඒවා අපිට ගන්න පුළුවන් කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදිහට. ඒවා තමයි ඔපරේටින් ඇක්ටිවිටීස් වල එන්න දේවල් ටික. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. තේරුණා නේද ඔයාලට? ඉන්වෙස්ටින් ඇක්ටිවිටීස් ඒ කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. අර මං කලින් කිව්වා වගේ දේපල පිටියත් උපකරණ එහෙනම් මේ ඒවට අපි ඒව අත්පත් කරගන්න අපේ non current assets අපි අත්පත් කරගන්න අපි මේ ගෙවපුවා අපිට ගන්න පුළුවන් cash outflow එකක් විදිහට. ඊට පස්සේ අපි දේපල පිටියත් උපකරණ විකුණනවානේ. අපේ intangible assets හරි non current assets ඒවා අපි විකුණනවා. ඒ කියන්නේ අපේ මේ කීර්ති නාමයේ විකුණන්න පුළුවන්. හරිද? මේ ඊට පස්සේ දේපල පිටියත් උපකරණ විකුණන්න පුළුවන්. අපිට තියෙන non current assets අපි විකුණනාම ඒවට අපිට හම්බෙන ඒව ටික අපිට ගන්න පුළුවන් cash inflow එකක් විදිහට. ඒ කියන්නේ මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දාන මේ විදිහට දාන්න පුළුවන් එකතු කිරීමක් විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි වෙන එකකින් ඒ කියන්නේ වෙනත් enterprises එකකින් ඒ කියන්නේ වෙනත් ආයතනයකින් අපිට විකුණපු shares එහෙම නැත්නම් debentures ඒවේ අපි ඒවට ගෙවනවනේ. ඒවේ receipt අපිට ගන්න පුළුවන් cash outflow එකක් විදිහට. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඍණ වීමක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඊළඟ ස්ලයිඩ් එකට යන් මේෂ්. තේරුණා නේද ඔයාලට? තේරුණ නැත්නම් ටක් ගාලා මයික් එක ඔන් කරලා මගෙන් අහන්න. financing activities වල තියෙන දැන් මම කලින් කිව්වනේ financing activities වල ඉන්නේ අපේ මේ මුල තත්ත්ව ප්‍රකාශය අපිට ප්‍රාග්ධන කොටසට අයිති වෙන ටිකයි non current liabilities වලට එන ටිකයි තමයි එන්නේ. හරිද? ජංගම නොවන වගකීම් සහ ප්‍රාග්ධනයට අදාළ කොටස කැපිටල් එකට අදාළ කොටස තමයි එන්නේ. ඔයාලා පටලවා ගන්න එපා. සමාගමේ කොටස් නිකුත් කිරීමකින් ලැබිච්ච මුදල් සහ වෙනත් සමාගමකින් කොටස් මේ මිලදී ගැනීමෙන් අපි ගෙවපු මුදල් ඒව ප්‍රවාහයෙන් මේ ගලප ගන්න එපා. අර මේ වෙනස් සමාගමකින් අපි කොටස් මිලදී ගත්තොත් ඒ වෙන්නේ ඉන්වෙස්ටින් ඇක්ටිවිටීස් වලට මේ සමාගම නිකුත් කරපු කොටස් වලට සල්ලි දෙවිච්ච වෙන්නේ ෆයිනෑන්සින් ඇක්ටිවිටීස් වලට. ඒ දෙක පටලව ගන්න එපා. හරිද? ඊට පස්සේ අපි ෂෙයා ඉෂුව කළා අපිට හම්බෙච්ච සල්ලි ඒවා අපි අන්න පුළුවන් ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වලට කෑෂ් ඉන්ෆ්ලෝ එකක් විදිහට. ඊට පස්සේ අපි අර ගෙවනවනේ
ලාභාංශ ඒව ගන්නවා. එතකොට මේ අර මම කිව්වා වගේ මේ ඩිබෙන්චර්ස් වලට ඒව ඉෂුව කරලා එතකොට ලෝන්ස් නෝට්ස් බොන්ඩ්ස් ඒ වගේ දේවල් වලට අපි ආයෝජනය කරපුවා. එතකොට ඒ වගේව පුවා ඒව අපිට ගන්න පුළුවන්. පල්ලහැට යන්නද? දැන් ඔයාලා දන්නවනේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්නේ මුදල් පදනම මත. ඒකේ දාන්නේ සත්‍ය වශයෙන් ආයතනයේට එක කාල පරිච්ඡේදයකදී ලැබුණ මුදල්. අර උපචිත පදනමෙන්නේ ලාභ ප්‍රකාශය හදන්නේ. ඒත් මේක හදන්නේ මුදල් පදනමෙන් කැෂ් බේසිස් එකකින්. එතකොට ඒකෙදි බොහෝ විට ඇතුළත් වෙන්නේ මුදල් ජර්නල් එක තියෙනවනේ කැෂ් ජර්නල් එක. අනේ ජර්නල් එන ටික තමයි මේකට ගොඩක් වෙලාවට එන්නේ. හැබැයි ඒ දෙකේ වෙනසක් තියෙනවා, වෙනස්කම් තියෙනවා. ඒ දෙක පටල ගන්න එපා. මේක ප්‍රමිතයකින් එන එකක්, අරක නිකම්ම ජර්නල් එකක්. ඒක නිසා ඒ දෙක පටල ගන්න එපා. ඒ දෙකේ වෙනස්කම් තියෙනවා. හැබැයි දෙකම මේ තියෙන මුදල් පදනම මත. එතකොට මේ LKS 7 යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කරනකොට අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශය මේ සකස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු ක්‍රමය සහ අනික එක වක්‍ර ක්‍රමය. එතකොට මේ ඇයි මේ ක්‍රම දෙකක් තියෙන්නේ? ඒකට හේතුව තමයි අපිට තොරතුරු අපි එන්ටිටි එකක අපි මේ මූල ප්‍රකාශය ඉදිරිපත් කරනකොට අපිට එන්ටිටි එකෙන් තොරතුරු හම්බෙන්න පුළුවන් එක විදිහට. එතකොට තොරතුරු හම්බෙන්නේ නැහැ අපිට ඍජු ක්‍රමයටම හදන්න. අපිට තොරතුරු හම්බෙන්නේ නැහැ වක්‍ර ක්‍රමයටම හදන්න. අපිට සිද්ධ වෙනවා සමහර වෙලාවට ලාභ ප්‍රකාශ දිහා බලලා මූල තත්ත්ව ප්‍රකාශ දිහා බලලා මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්න. ඒක නිසා දෙන තොරතුරු මත අපි මේ ක්‍රමය හදන විදිය වෙනස් වෙනවා. අපේ ගණන් වල නම් දීලා තියෙනවා. ඒත් ප්‍රැක්ටිකලි හදනකොට අර දීලා තියෙන තොරතුරු අනුව තමයි අපි බලන්න ඕනේ. මේ ඍජුයි වක්‍රයි විදිහට වෙනස් වෙන්නේ අපේ මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ වෙනවනේ ඔපරේටින් ඇක්ටිවිටීස් වල මෙහෙයුම් ක්‍රියාකාරකම් වල අර මේ ඒ ප්‍රවාහයන් වල තොරතුරු ටික ගන්න විදිහෙන් තමයි වෙනස් වෙන්නේ. සමහර විට ඔය ලාභ ප්‍රකාශයෙන් ලාභයට ගලපලා මුදල් ප්‍රවාහය හොයනවා නම් ඒක අපි මේ වක්‍ර ක්‍රමය කියලා ගන්නවා. එහෙම නැත්නම් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අදාළ තොරතුරු ටික එහෙමම දාන්න පුළුවන්. කෙලින්ම දෙන්න පුළුවන්. ඍජුවම දෙන්න පුළුවන් නම් මෙහෙමයි ණයගැති ලැබීම්, ණයගැති ගෙවීම්, විකුණුම් ගැනුම් එහෙම කියලා අත්පිට ගැනුම් අත්පිට විකුණුම් කියලා ඒවා කෙලින්ම දෙන්න පුළුවන් නම් අපි ඒක ඍජු ක්‍රමයට හදනවා. එහෙම බැරි නම් අපි මොකද කරන්නේ? අපි කරන්නේ වැඩේ අර මූල තත්ත්ව ප්‍රකාශයේ තියෙන ණයගැති වැඩිවීම, එතකොට ණය හිමි වැඩිවීම, හරි අඩුවීම, හරි තොග වැඩිවීම ඒවා අපි ගලපනවා. එහෙම ගලපලා තමයි මේක ගන්නෙ. මේ වක්‍ර ක්‍රමයෙන් ගන්නෙ. එහෙම තමයි එහෙම කරන්නේ. එතකොට ඩිරෙක්ට් මෙතඩ් එකේදී කරන්නේ අපේ මෙහෙයුම් මේ ක්‍රියාකාරකම් වලට අදාළ මේ අර අපේ ඔක්කොම ටික කෙලින්ම දීලා දානවා තොරතුරු ටික. මේ ඉන්ඩිරෙක්ට් එකේදී කරන්නේ අපි net profit එකකින් හරි loss එකකින් හරි adjust කරගෙන එනවා මේ අපේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අදාළ මුදල් ප්‍රවාහය ටික. එතකොට ඊළඟ ස්ලයිඩ් එකට යන්න මේ තේරුණා නේද ඔයාලට? තේරුණා නේද නංගි මල්ලි? හරි. ඊළඟ එකේ ඩිරෙක්ට් මෙතඩ් එක. ඩිරෙක්ට් මෙතඩ් එකේ මේක තියෙනවා ආකෘතිය. හරිද? ආකෘතිය තියෙනවනේ. ඒක අර මං කිව්ව විදිහටම අර ඔපරේටින් ඇක්ටිවිටීස් වල මොකක් හරි කිව්වද? මම ඇහෙනවනේ. මේකදී අර මං කිව්වා වගේම ඩිරෙක්ට් මෙතඩ් එකේදී ගන්නේ ඔපරේටින් ඇක්ටිවිටීස් වල මේ කෑෂ් ෆ්ලෝස් අරගෙන තියෙනවා මේ එක්සැම්පල් එකේ විදිහට කෙලින්ම දීලා තියෙනවා කස්ටමර්ස් ලගෙන් හම්බෙච්ච කෑෂ් රිසිප්ට් ටික. කෙලින්ම දීලා තියෙනවා ඒවා. අපිට ගලපලා ගන්න දෙයක් නැහැ. එම්ප්ලොයිස්ලට ගෙවපු මේ ඒවා එතකොට සප්ලයර්ස්ලට ගෙවපුවා. ඒවා නිකම්ම
මේ අපිට පෙන්වන්න පුළුවන් මුදල් ප්‍රකාශයේ ඩිරෙක්ට් මෙතඩ් එකේ. එතකොට ඔපරේෂන් වලින් හම්බෙච්ච මේ කෑෂ් ටික අපි එකතු කරනවා. අපි ඊට පස්සේ එහෙම අරගෙන ඒ කියන්නේ සෝරි මේ අපිට අර කස්ටමර්ස් ලගෙන් හම්බෙච්ච කෑෂ් රිසිප්ට් ටිකයි ඒකට ඒකෙන් අඩු කරලා සප්ලයර්ස් වලට ගෙවපුවයි එම්ප්ලොයිස් වලට ගෙවපුවයි අපි ගන්නවා ඒක අඩු ඒ ටික කැඩි කරලා ගන්නවා කෑෂ් ජෙනරේට් from operation. එතකොට අපේ ඔපරේෂන් එකකින් හම්බෙච්ච මේ මුදල් ප්‍රමාණය ටික අපිට ගන්න පුළුවන් අර ටික එකතු කරලා අඩු කරලා. එතකොට ඒකෙන් ඉන්ටරෙස්ට් පේඩ් ඒ කියන්නේ දැන් අපි පොලිය ගෙවලා තියෙනවා නම් ඒ පොලිය ගෙවපුව අඩු කරලා ඉන්කම් ටැක්ස් මේ ගෙවපුව අඩු කරලා අපි ගන්නවා ඔපරේටින් ඇක්ටිවිටීස් වලින් අපි ශුද්ධ වශයෙන් මේ ජනනය කරගත්ත මුදල් ප්‍රමාණය ටික. ඕක මේ ඍණ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ධන වෙන්නත් පුළුවන්. තේරුණාද? තේරුණාද? ප්‍රශ්න මොකුත් නැහැ? ප්‍රශ්න මොකුත් කාටවත් නොතේරිච්ච කෙනෙක් ඉන්නවද ප්‍රශ්න එහෙම තියෙන කෙනෙක්? එකපාරින්ම තේරිලා. හරි පුදුමයි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න මේෂ එහෙනම්. මේක තියෙනවා ඇක්ටිවිටි එකක් තියෙනවා. මේක උත්තර දීලා තියනවද මැඩම්? ඔයාලට දුන්නද? මේක උත්තර දුන්නද? ඔව් අක්කේ ඒකේ උත්තරේ හැදුවා මැඩම්. මේක දැන් හදන්න ඕනිද? හදමුකෝ. හරි හදමු එහෙනම්. ඔයාලා ආකෘතිය ගහගන්නකෝ එහෙනම්. ටක් ගාලා. ස්ටේට්මන්ට් එක නම් කරගෙන නේම්. එක්කම නේද මේෂ්? පුළුවන් නම්. කමන්නේ.
නැන්ද කොහෙද දුමේ? මේ දුමේ ෂෝ එක්සෙල් එක විතරක් දෙන්න නැතුව ස්ක්‍රීන් එකම ෂෙයා කරන්න. එහෙම ඔප්ෂන් එකක් නැහැ ස්ක්‍රීන්. මම කලින් බැලුවා නෑ. තිබුණේ නෑ. ඔව් වෙන වෙනම තියෙන්නේ. ඊට කලින් මේ Excel sheet එක ඕපන් කරගෙන තමයි ෂෙයා කරන්න ඕනේ. තමයි ඔයාලා ගාව ගාන තියෙනවනේ. මේ ඔව් පේනවා. ගාන මේක නම් නෙමෙයි. මම PDF එකක් දුවද දුවාට. අනේ Excel sheet එක. බලන්න. ආන්සර්ස් ටික තියෙන්නේ මේ PDF එකක් විදිහට. PDF එකක් විදිහට තියෙන. එතකොට මේ PDF එකක් තියෙන්නේ. මම ඔයාලට ඒ PDF හරි මේ PDF එකක් තියෙන්නේ මම මේවට ඒ PDF එකක්. දැන් මම WhatsApp එකේ මෙන්ෂන් කරා. හරියනම් මේ ගාන වලට හදන්න පුළුවන් මේ බලලා ළමයින්ට කියන අංගල මණ්ඩලයට ගාන ඉස්සලා කියවලා ඉන්න ඕනි ළමයි. හරිද? ගාන ඉස්සලා කියවලා මේක ඉල්ලන්නේ අපිට අපෙන් ඉල්ලන්නේ මේ ඩිරෙක්ට් මෙතඩ් එකෙන් මුදල් ප්‍රකාශය කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක පෙන්නන ඉල්ලනවා. එතකොට ගාන බලලා ඔයාලා බලන්න ඕනේ මොනවද මේ තියෙන මුදල් ප්‍රවාහයන් කියලා. අපි බලමු ඉස්සෙල්ලා ඉන්ෆ්ලෝස් and අවුට්ෆ්ලෝස් කොහොමද තියෙන්නේ කියලා. අපේ තියෙනවා පළවෙනි එකෙන්ම මේ ණයගැතියන්ගේ මුදල් ලැබීම් 8000ක් තියෙනවා. ඊට පස්සේ මුදලට විකිණීම් තියෙනවා. කම්පියුටර්ස් විකුණලා මේ හම්බෙච්ච ඒවාන් තියෙනවා. එතකොට මෝටර් වෙහිකල්ස් සේල් කරලා තියෙනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් වල පොලි ආදායම තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ෂෙයා ඉෂුස් කරලා තියෙනවා. එතකොට ඒකේ මේ මුදල් ලැබීම් තියෙනවා. ඊට පස්සේ මෝටර් වෙහිකල් අත්පත් කර ගැනීමේ මේ පිළිවෙල තියෙනවා. එතකොට ණයහිමියන්ට මුදල් ගෙවපු ඒවා තියෙනවා. එතකොට මෙහෙයුම් වියදම් තියෙනවා. මුදලට ගැනීම තියෙනවා. අපි ටැක්ස් ගෙවපුවා තියෙනවා. ඊට පස්සේ පොලි ගෙවපුවා තියෙනවා බැංක් ලෝන් වලට. අපි ඩිබෙන්චර්ස් වලට කියන්නේ ඩිබෙන්චර්ස් වලට ගෙවපු පොලිය තියෙනවා. අපි ලාභාංශ ගෙවපුවා තියෙනවා. ඩිබෙන්චර්ස් විකුණුපුවා තියෙනවා. එතකොට බැංක් ලෝන් වලට ගෙවපුවා තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් තියෙනවා. එතකොට ඔයාලා මෙන්න මේ ටික අඳුන ගන්න ඕනේ මොන ක්‍රියාකාරකම් යටතේද මේව එන්න ඕනේ. මේව එන්න ඕනේ අපේ අපි ක්‍රියාකාරකම් වර්ගීකරණයක් කරානේ තුනකට. ඒ තුනෙන් මේව මොනකටද එන්න ඕනේ කියලා ඔයා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයෙන් තමයි අපිට මේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක හදන්න ඕනේ. අපි ඉස්සෙල්ලම ඔයාලා කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් කියලා ගහගෙන ඩිරෙක්ට් මෙතඩ් එකෙන් අපි බලමු මේ ඔපරේටින් ඇක්ටිවිටීස් වලට මොනවාද එන්නේ මේ ටිකෙන් කියලා. අපි පළවෙනි එක බලමු. ට්‍රේඩ් රිසීවබල් වලට ගෙවපුවා. එනවද නැද්ද? අහගෙන ඉන්න ඔයාලා. හරි මම ගාන හදන්නම්කෝ. එතකොට මේකෙන් එනවා ඩිරෙක්ට් මෙතඩ් එකේ අපේ ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ ඔය ට්‍රේඩ් රිසීවබල් වලට වලින් ලැබිච්ච ඒවා 8000ක් ධන විදිහට. ඊට පස්සේ මුදලට විකුණුම් 6000ක් ධන විදිහට. ඊට පස්සේ ඊළඟ එකේ
ඊළඟ එක එනවද? කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න. ඊළඟ එක එනවද? කම්පියුටර්ස් විකුණලා මේ අපිට ඉන්ෆෝ වෙච්ච ඒවා. ඕනේ මුදල් යනවානේ. ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටි. එනවද? investment ඒකෙන්නේ ඉන්වෙස්ට්. investment හරි ඒක නම් ඉන්වෙස්ට්මන්ට් එකට දාගන්න. එතකොට මෝටර් වෙහිකල් කියන්නේ අපේ දේපල පිළිවෙත උපකරණ වලට එන දෙයක්. එතකොට ඒක එන්නේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට. ඊට පස්සේ ordinary share issues ගිරින්. එතකොට අපේ කොටස් එන්නේ ප්‍රාග්ධනයට. ප්‍රාග්ධනය ටික එන්නේ financial activities වලට. අපි මේ බෙදුවේ. එතකොට කොටස් නිකුත් කිරීම 500 යන්නේ investment activities යටතේ. හරිද? එතකොට motor vehicle කියන්නේ නිදේපල පිළිවෙත උපකරණය. ඒ කියන්නේ non current assets එක. non current assets එන්නේ investment activities යටතේ. එතකොට ඒක දාන්න ඕනි investment activities යටතේ. එතකොට 2000ක් කඩු කරන්න ඕනි. නේද? එතකොට ණය හිමියන්ට ගෙවි 3000ක් තියෙනවා. එතකොට ඒකෙන්නේ ඒක අපේ ප්‍රධාන මේ ආදාය මිපීමේ ක්‍රියාමාර්ගය හා සම්බන්ධයි. ණය හිමියන්ට ගෙවි. එතකොට ඒකෙන්නේ ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ අපි අඩු කරනවා මේ 3000 ට්‍රේඩ් පේබල්ස් වලට ගෙවපුවා. එතකොට මෙහෙයුම් වියදම් ඒව එන්නේ අපේ ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ. මොකද මේ ඒවා අපේ අර ප්‍රධාන ආදායම් ජනනය කිරීමට සම්බන්ධයි. එතකොට ඒක එන්නේ එක්ස්පෙන්ස් ටික එන්නේ ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ අඩු කරනවා අපි 2000ක්. ඊට පස්සේ ඊළඟ එක මුදලට ගැනුම්. මුදලට ගැනුම් වෙන්නේ ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ අඩු කරනවා 4000ක්. ඊට පස්සේ එකකින් අපිට ගන්න පුළුවන් අර ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ අපිට මේ ජෙනරේට් වෙච්ච ටික. ඊට පස්සේ ඒකෙන් අර ටැක්ස් එකයි. ඕකේ ටැක්ස් එක ගෙවලා තියෙනවා 1000ක්. ඒක අඩු කරලා ඊට පස්සේ අවතන තියෙනවා නම් ඉන්ට්‍රෙස්ට් එක ඒක මේ අඩු කරලා එතකොට ඉන්ට්‍රෙස්ට් එක තියෙනවා 100ක් නේ 100ක්. එතකොට ඩිබෙන්චර් වල ඉන්ට්‍රෙස්ට් එක 400ක්. එතකොට 500ක්. 500යි අර 1000යි අඩුවල. එතකොට අපිට එනවා මේ ඔපරේටින් ඇක්ටිවිටීස් වල සුද්ධ වශයෙන් ජනනය වෙච්ච මුදල් ප්‍රවාහය 3500යි කියලා. හරිද? ඊට පස්සේ අපි ලාභාංශ ගෙවීම එන්නේ මේ මම කිව්වා ප්‍රාග්ධනය හා සම්බන්ධ දේවල් එන්නේ ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වලට. එතකොට අපි ඩිවිඩන්ඩ් ගෙවපුවා. ඒ කියන්නේ ලාභාංශ ගෙවපුවා අපි දානවා ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් යටතේ 300ක් අඩු කරනවා. එතකොට ඩිබෙන්චර්ස් ආපහු අපි ඒවා මේ අත්පත් කරගත්ත ටික අපි ඩිබෙන්චර්ස් අත්පත් කරගන්නකොට අපි කරන්නේ මුදල් ගෙවනවා. එතකොට අවුට්ෆ්ලෝ එකක් වෙනවා. අපි ඒක නිසා 800ක් අඩු කරනවා. බැංක් ලෝන් වලට රීපේ කරනකොට මොකද වෙන්නේ? අපේ මුදල් එන්ටිටි එකෙන් පිටට ගලාගෙන යනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටීස් වලට අපි ඒක අඩු කරනවා. ඊට පස්සේ තියෙනවා ඉන්වෙස්ට්මන්ට් කියලා. ඒ කියන්නේ අපි ආයෝජනය කරලා තියෙනවා 600ක්. ආයෝජනයන් ඉන්නේ ජංගම නොවන වත්කම් යටතේ. එතකොට ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටීස් යටතේ. ඒක එතකොට අපි දානවා 600ක් අඩු කරලා. එතකොට ඕක වැඩි කරාම එනවා ජෙනරේට් එක එනවා 3500යි ඉන්වෙස්ට්මන්ට් එකේ 1500යි ඍණ ගාණක්. ඒ කියන්නේ අපි කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙන්නේ. එතකොට ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වල 1000ක් තියෙනවා ඍණ ගියා. ඒ කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙනවා. හරිද? තේරුණාද? ආයි කියන්න ඕනිද? තේරුණාද? අක්කේ මේ ඩිබෙන්චර්ස් වල ඉන්ට්‍රෙස්ට් පේමන්ට් එක කොහෙටද වැටෙන්නේ? ඒකත් අර අපි පොලි ගෙවීමන් ඒක වැටෙන්නේ ඩිබෙන්චර්ස් වල පොලි ගෙවීම වැටෙන්නේ ඔපරේටින් ඇක්ටිවිටීස් වලට පොලියට එකතු වෙනවා. ඔතන ඔය 500ක් තියෙනව නේද මැඩම්ගේ උත්තරේ? ඒකේ හේතුව අර බැංක් ලෝන් එකේ 100යි ඩිබෙන්චර්ස් වල පොලි 400 එතකොට ඒක 500ක් විදිහට එකතු කරලා දාලා තියෙනවා. දෙකම දාලා තියෙනවා.
හරි thank you. පොලිය නැතුව අර වාරික ගෙවීම් කොටස හරි ප්‍රාග්ධන කොටස හරි තමයි ඔය ඉන් ෆයිනෑන්ෂියල් ඇක්ටිවිටිස් යටතේ ඉන්නේ. පොලිය කොටස ඉන්නේ ඔපරේටින් ඇක්ටිවිටිස් යටතේ. මොකද අපි ණයක් ගන්න ඔපරේටින් ඇක්ටිවිටිස් ටික කරගන්න. ඒකයි අපි පොලිය ගන්න ඒකට. හැබැයි ණය ගෙවන්නේ ඒක ණය එන්නේ මේ ණය ප්‍රාග්ධන යටතේනේ. ඒක නිසා තමයි අපි ෆයිනෑන්ෂියල් ඇක්ටිවිටිස් යටතේ අර ප්‍රාග්ධන කොටස එහෙම නැත්නම් අර වාරික කොටස් ටික ඒකට දාන්නේ. මොකද අපි ආයේ අර ගත්ත ණය ටික පොලිය නැතුව හරියට මම කියන්නේ අර ගත්ත ණය මුදල ආපහු ගෙවන්න ඕනේ. එතකොට පොලිය කියන්නේ අර ණය ගත්ත එකකින් අපිට වෙන වියදමක්. ඒක නිසා තමයි ඒක අපි ඔපරේටින් ඇක්ටිවිටිස් වලට දාන්නේ. හරි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට අර ඩිරෙක්ට් මෙතඩ් එකේදී අපිට පුළුවන් අපේ ඉන්ෆ්ලෝ ටිකයි අවුට්ෆ්ලෝ ටිකයි කෙලිම දාන්න. ඒ වුණාට ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක තියෙන්නේ අපිට තොරතුරු හිඟ වෙච්ච වෙලාවක. එහෙම නැත්නම් ලාභලා ප්‍රකාශනුයි මූලතත්ත්ව ප්‍රකාශන තොරතුරු අරගෙන දාන්න වෙච්ච වෙලාවක තමයි මේ ඉන්ඩිරෙක්ට් මෙතඩ් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපේ අර බදු පෙර ලාභයෙන් අපි ගැලපීම් කරලා තමයි ඉන්ඩිරෙක්ට් මෙතඩ් එකකින් අපේ ඔපරේටින් ඇක්ටිවිටිස් වල කෑෂ් ෆ්ලෝ ටික ගන්නෙ. එතකොට මේකේ දීලා තියෙනවා ගන්න ෆෝමැට් එක ඔයාලා දන්නවනේ. අපි profit before tax එකෙන් ඒකට අපි depreciation එකතු කරනවා. මට කවුරු හරි කෙනෙක් කියන්න දන්නවනම් ඇයි මේ depreciation එකතු කරන්නේ? කියන්නේ share ඇයි එකතු කරන්නේ? හේතුවක් කියන්න. ඒක මූල්‍යමය සාධකයක් නෙවෙයි නිසා නේද? ඔව්. මොකද අපි කෑෂ් ෆ්ලෝ එක හදන්නේ මුදල් වලින් අඩු නොවන නිසා. ඔව් මේ මොකද දන්නවද හේතුව? අපිට ඒක අර අපිට කෑෂ් ෆ්ලෝ එකක් ජනනය වෙන්නේ නැහැ. ඉන්ෆ්ලෝ එකක්වත් අවුට්ෆ්ලෝ එකක්වත් ජනනය වෙන්නේ නැහැ. අපි ඒක අර දේපල පිළියත් උපකරණ කපා හරින්න ඕන හින්දා තමයි අපි ඩිප්‍රීසියේෂන් දාන්නේ. අපි ඒකට මුදල් ගෙවීමක් කරන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඒක එකතු කරන්නේ ලාභයට. එතකොට ලාභයට එකතු කරාම අපි ඒක ලාභයට ඇඩ් කරන්නේ නැතුව වෙනවනේ. එතකොට ඩිප්‍රීසියේෂන් එකතු කරනවා මොකද ඒකෙන් මුදල් ජනනයක් හරි මුදල් ගලා යෑමක් හරි වෙන්නේ නැති නිසා. අනිත් එක මේ ඩිප්‍රීසියේෂන් එකතු කරනවා ඉන්ටරෙස්ට් එක්ස්පෙන්ස් එකතු කරනවා. ඔපරේටින් ඇක්ටිවිටිස් වලට ඉන්ටරෙස්ට් මේ එක්ස්පෙන්ස් අපි ඉස්සෙල්ලම එකතු කරලා පෙන්නනවා. ඒකට හේතුව අපි ණය ගත්තු එකට එන්නේ ණය ප්‍රාග්ධනයේටනේ ළමයි. ණය ප්‍රාග්ධනයට ආවට පස්සේ අපි ඒකට ගෙවන පොලිය අපි ප්‍රමිත වලින් කියලා තියෙනවා මේ කියන්නේ හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයක් විදිහට වෙනම පොලිය හෙළිදරව් කරලා පෙන්වන්න. එතකොට අපි අර ටැක්ස් එකට කලින් මේ ලාභෙට ෂය එතකොට පොලිය එකතු කරනවා. ඊට පස්සේ අපිට එනවා ඒකට තව අපි දැන් මොකක් හරි දැන් අපි non current assets එකක් අපි විකුණලා අපි ගන්න ලාභය වෙනත් ආදායම් යටතේ එකතු කරනවා නේද ලාභ ප්‍රකාශයට. ඒත් ඒක එන්නේ non current assets යටතේ. ඒක එන්නේ අර investment activities වල මුදල් ජනනය වීමක් විදිහට. එතකොට අපි ඒක operating activities වල අර ලාභය තුල තිබිය යුතු නැහැ. ඒක නිසා අපි ඒක අනිත් අතට විරුද්ධව ගලපනවා. non current assets කියන්නේ ජංගම නොවන වත්කම් විකිණීමක ලාභයක් තියෙනවා නම් අපි ඒ ලාභය අඩු කරනවා. loss එකක් තිබ්බොත් loss එක එකතු කරනවා. ඒකට හේතුව non current assets මේ අපි විකුණලා ගන්න මුදල එහෙම නැත්නම් මේ අපිට වෙන අලාභය operating activities වලට දාන්න ඕනි නෑ. ඒක අපි වෙනම දාන්න ඕනි. ඒක විකුණපු මුදල දාන්න ඕනි investment activities යටතේ. විකුණපු ගාන හරිද? ඒ කියන්නේ අර විකුණපු මුදල දාන්න ඕනි. ලාභෙ නෙමෙයි. එතකොට මේ ඒකේ profit එක හරි loss එක හරි එකතු කරලා අඩු කරලා පෙන්වන්න ඕනි. ඊට පස්සේ එතනින් එනවා අපිට අපේ operating activities වලින් generate වෙච්ච මේ cash flow එක. ඊට පස්සේ ඒකට අපි ගලපනවා inventories වල වැඩිවීම හරි අඩුවීම හරි. එතකොට මේ ජංගම වත්කම් වල වැඩිවීමක් නම් ජංගම වත්කම් වැඩි වෙලා කියන්නේ අපි මේ ඒක අත්පත් කර ගැනීමන්නේ තියෙන්නේ. අපි ඒක තියාගෙන ඉඳලා විකුණලා නැහැ.
විකුණන්න නැති වුණාම අපේ කෑෂ් ටික මේ ගිහිල්ලා කියන්නේ අපේ කෑෂ් ටික ගිහිල්ලා එළියට ගිහිල්ලා එහෙම වුණත් ඉන්ක්‍රීස් එකක් නම් අපි කරන වැඩේ මේ අඩු කරනවා. ඒ කියන්නේ non current assets මේ නෙමෙයි current assets current assets වැඩි වුණා කියන්නේ මුදල් වල අඩුවීමක් වෙලා තියෙනවා. කියන්නේ මුදල් ගෙවල අපි කරන වැඩේ මේ තොගේ තියාගන්න. මුදල් හම්බීමක් නැහැ. ඒක විකුණුන්නේ අපිට සල්ලි හම්බෙන්නේ. අපි ඒක විකුණලා නැහැ. ඒකේ වැඩිවීමක් නම් මුදල් අඩුවීමක් වෙන්නේ. ඒක නිසා අපි අර current assets වල වැඩිවීම එකතු කරනවා. අඩුවීමක් නම් current assets අඩු වෙලා නම් තොගේ විකුණලා ඒ ගානේ. කියන්නේ අපි කියමු තොගේ කලින් අවුරුද්දට වඩා 100ක් අඩුයි. ඒ කියන්නේ අපි තොගේ 100ක් විකුණලා වැඩිපුර. එතකොට මුදල් ජනනය වීමක් වෙලා. එතකොට ඩික්‍රීස් එකක් නම් එකතු කරනවා, ඉන්ක්‍රීස් එකක් නම් අඩු කරනවා. ජංගම වත්කම් වල ඒකේ ජංගම වගකීම් වල ඒකේ අනිත් පැත්ත. ජංගම වගකීම් වැඩිවීමක් කියන්නේ අපි ජංගම මේ මුදල් කියන්නේ ලබාගෙන එක්කෝ ඒගොල්ලන්ට මුදල් ගෙවරන. ඒ කියන්නේ එන්ටිටි එකේ මුදල් තියෙනවා. එතකොට අපි කරන වැඩේ එකතු කරනවා. අපි මේ ජංගම වගකීම් අඩුවීමක් නම් අපි ඒගොල්ලන්ට මුදල් ගෙවලා ඒගොල්ලන්ගේ නිදහස් වෙන්න. එතකොට අපේ මුදල් අඩුවීමක් තියෙන්නේ. මුදල් අඩුවීමක් නම් අපි ඒක අඩු කරනවා. එතකොට ජංගම වගකීමක් වැඩි වුණාම අපි ඒ වෙනස එකතු කරනවා. ජංගම වගකීමක් අඩු වුණාම අපි ඒ වෙනස අඩු කරනවා. ජංගම වත්කමක් වැඩි වුණාම ඒ වෙනස අඩු කරනවා. ජංගම වත්කමක් අඩු වුණාම ඒ වෙනස එකතු කරනවා. තේරුණාද? තේරුණාද? ආයි කියන්න ඕනිද? ළමයි තේරුණාද? නැත්තම් ආව එහෙම තේරුණා. හරි. එතකොට මේ අපි ඒකම අපිට ඔපරේෂන් වලින් අපිට හම්බෙච්ච ඔපරේෂන් ඇක්ටිවිටීස් වලින් අපි මේ ජනනය කරපු මුදල් ප්‍රමාණය ටික එකෙන් එනවා. ඊට පස්සේ ඒකට අපි ඒකෙන් අඩු කරනවා පොලිය ගෙවීම. ඊට පස්සේ අඩු කරනවා ටැක්ස් ගෙවීම. එකෙන් එනවා අපිට සුද්ධ වශයෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් අපි ජනනය කරපු හරි එහෙම නැත්නම් අපෙන් අවුට්ෆ්ලෝ වෙච්ච ටික හරි එනවා. අන්න එහෙම තමයි ඉන්ඩිරෙක්ට් මෙතඩ් එකේ. එතකොට ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා වෙන්නේ ඔපරේටින් ඇක්ටිවිටීස් වල මේ අපි කෑෂ් ෆ්ලෝ එක හොයාගන්න විදිහ තමයි වෙනස් වෙන්නේ. නැත්නම් අර ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වල ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටීස් වල හරි ගාන හොයන විදිහ වෙනස් වෙන්නේ නැහැ. ඔපරේටින් ඇක්ටිවිටීස් යටතේ ගාන හදාගන්න විදිහ තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට යන්න. මේකේ අර හෙළදරව් කිරීමේ අවශ්‍යතාව තමයි මේක තියෙන ඩිස්ක්ලෝසර් රික්වයර්මන්ට්ස් කියන්නේ මොනවාද මේ ප්‍රමිත යටතේ මොනවාද මේ ස්ටෑන්ඩඩ් එක යටතේ අපි මොනවාද හෙළදරව් කරන්න ඕනි කියන එක තමයි මේකෙන් මේ කියන්නේ. ඒකේ සම්මතයක් වශයෙන් කියන්නේ මේක නීතියන්නේ. ගිණුම් කරන සම්මත නීතිය තමයි මේ ප්‍රමිත විදිහට තියෙන්නේ. ඒකර මේ ප්‍රමිතේ කියනවා අපි මෙන්න මේ ටික වෙන වෙනම හෙළදරව් කරන්න ඕනි කියලා. සෙපරේට් කියන්නේ මේකේ අර operating activities වල investment activities වල financial activities වල අර වෙන වෙනම ජනනය කරපු මේ cash flow ටික හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් ගියපු ටික හරි අපි වෙන වෙනම හෙළදරව් කරන්න ඕනි කියලා මේක කියනවා පළවෙනි එක විදිහට. දෙවෙනි එක අපි interest පේ කිරීමක් හරි එහෙම නැත්නම් අපේ මේ ඩිවිඩන්ඩ් පේ කිරීමක් හරි අපි ඒවැ කෑෂ් ෆ්ලෝ ටික අනිවාර්යයෙන්ම වෙන වෙනම හෙළදරව් කරන්න ඕනි කියනවා. ඒක අර ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වලට වෙනම පෙන්නනවනේ. අන්න ඒක තමයි කියන්නේ. ඊට පස්සේ
අර අපේ තියෙන අර කෑෂ් මුදල් හා මුදල් සමාන දෑම් වල මේ අතේ තියෙන ටිකයි ඒවෙන් අපි වෙච්ච වෙනස් වීම ටිකයි පෙන්වන්නත් ඕනි කියලා තමයි මේක කියන්නේ. මේ හැම දෙයක්ම අර කෑෂ් ෆ්ලෝ එකේ වෙනව නේද? අපි අන්තිමට අර මේ කෑෂ් වල වෙනස් වීම ටිකක් පෙන්වනවනේ. කියන්නේ මුදල් ජනනය වීම වල වෙනස් වීම ටිකක් පෙන්වනවා. ඔය කියන ඩිවිඩන්ඩ් ටික වෙනස් කරලත් පෙන්වනවා. ඒ ඔක්කොම මේ අපි මේකේ දාලා පෙන්වනවනේ. ඔය හිලිදරව් කිරීමේ අවශ්‍යතාව ටික මෙව කරන් තමයි ඔය කෑෂ් ෆ්ලෝ එක හදන්නේ. හරිනේ? අපි ඉන්ඩිරෙක්ට් විදිහට එකක් කරන්න ඕනිද? ගානක් තියෙනවා මං හිතන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යන්න ඊළඟ ස්ලයිඩ් එක ගන්න නැහැ. ස්ලයිඩ් එක ගන්න නැහැ. තියෙන්නේ මේ ගාන හදන්න තමයි. ගානක් දීලා තියෙනවා මේ ගානක් තියෙනවා මේ ඒකේ ගාන එක්සෙල් සීට් එකක හරි මේ වර්ඩ් ඩොකියුමන්ට් එකක හරි ගාන තියෙන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එක දුමේෂ් මේ මේ තියෙන ගාන ටිකක් දිගයි හැබැයි හදනවද ඔයාලා හදන්න ඕනිද මේක හදමු නේද ගාන හදන්න ඕනිද ළමයි